පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ උත්සාහයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා තමයි මේ මාත් සකස් කරන තීන්දුව කළේ. ඒක උත්තරනවා මේ පෞද්ගලික දවස්වල පළාත් පාලන මැතිවරණයේ වසර දෙකකට වැඩි ප්‍රමාද වෙලා තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට තිබිච්ච බාධා සියල්ල අවසන් කරලා ඒකේ තිබිච්ච කොටස මේ සංකේතය විසඳලා මැතිවරණ ක්‍රමයේ තිබිච්ච ගැටලු විසඳලා ඊට පස්සේ කොටස කරලා ඊට පස්සේ එක් පළාත් පාලන සභ්‍ය සංඛ්‍යාව ගැසට් කරලා මේ සියල්ල අවසන් වෙලා ඡන්දය තියන ලෑස්ති වෙනකොටම රටේ ප්‍රදේශවල කිසියම් පුද්ගලයෝ 6 දෙනෙක් පෙස්සන් ඉදිරිපත් කළ තිබුණා අධිකරණයට මැතිවරණය කල් වෙන්නේ කියලා කිසියම් ගැටලු දීපක් නිසා. දැන් අතට පස්සේ අපි ගොඩවලට පස්සේ රට ඇතුලේ ඉදලා වුණා මේ මැතිවරණයේ කල් දමා ගැනීම සඳහා පෙස්සන් ඉදිරිපත් කරපු 6 දෙනාගෙන් 5 දෙනෙක්ම වෙනස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මේ මෛත්‍රීපාල මහත්තයාගේ කණ්ඩායමට සම්බන්ධයි. ඒ නිසා අපිට මුලින්ම පැහැදිලි වුණා මේ පිළිබඳ දේශපාලන උවමනාවක් තියෙනවා. දේශපාලන උවමනාවක් සඳහා තමයි ඡන්දේ කල් දාන්න උත්සාහ කරමින් යන්නේ. ඊළඟට ගැටලුව ආවා. දැන් මේ පෙස්සන් ඉදිරිපත් කරපු අය ඇත්ත ප්‍රශ්නයක් නම් කියන්නේ කොටාසේ වනිර්ණය කිරීම පිළිබඳව ඔවුන්ට මේ සඳහා අධිකරණයට යන්න ඕන තරම් කල් තිබුණා. මොකද මේ කොටාසේ වනිර්ණය කිරීම තිබිච්ච ගැටලු විසඳලා සීමා නිර්ණය නැස් සකස් කරලා දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් ගත වෙනවා. ගිය අවුරුද්දේ අවසාන තමයි මේ කටයුතු අවසන් වෙන්නේ. ඒ නිසා විශාල කාලයක් තිබුණා ඒ වගේ ගැටලු තිබුණා අධිකරණයට යන්න. එහෙම යන්නේ නැතුව ඉඳලා මැතිවරණයේ තියන්න ඕන කරන තත්ත්වයන් සියල්ල සම්පාදනය වෙලා මැතිවරණයේ ප්‍රකාශයට පත් කරන ඔන්න මෙන්න තියදීවේදී අධිකරණයට ඉදිරිපත් වීම තුළින් පේනවා මේකේ ඇත්ත අරමුණ කොට්ටාසල තියෙන ගැටලුවක් සඳහා ගැනීම නෙවෙයි එවැනි ගැටලුවක් පෙන්වලා බොරුවට ඡන්ද කල්ලා දාම ගැනීම තමයි අත්‍යවශ්‍ය කියලා මේ ගැටලුව තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ පෙස්සන් අය ඉදිරිපත් වුණාට පස්සේ අපිල් අධිකරණයට මේකට විරුද්ධව මේ පෙස්සන් විභාග කරන්න එපා ඡන්ද කල් දාන්න දෙන්න එපා කියලා දේශපාලන පක්ෂ ගණනාවක් සංවිධාන ගණනාවක් අධිකරණයට ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගියා මේ පෙස්සන් ප්‍රතික්ෂේප කරන්න කියලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ගියා මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම ගියා. ඊට පස්සේ මැතිවරණ කොමසාරිස්තුමා දෙපාර්තමේන්තුව ගියා. ඊළඟට කැපරල් සංවිධානයේ කැපේ සංවිධානය වගේ මෙතන නිරීක්ෂක සංවිධාන අධිකරණයට ගියා. ඒ වෙලේ අධිකරණයට මේ සම්බන්ධයෙන් මැතිවරණේ කල් දාන්න එපා කියලා ඉදිරිපත් වුණ නැති එකම පක්ෂය තමයි ශ්‍රී ලංකන් දහස් පක්ෂය. ඒකනොත් පේනවා මේ පෙස්සන් අය පිටිපස්සේ ඉන්නේ වෙන කවුරක්වත් නෙවෙයි මෛත්‍රීපාල මහත්තයා නායකත්වයේ දරන ශ්‍රී ලංකන් දහස් පක්ෂය කියන්නේ. ඒ නිසා ඒක පැහැදිලි අර පුහුණු කරා කරන් දෙන එක වගේ පෙස්සන් මෙන් දෙනවා කවුද හොරා කියන. තව චාට් මොනකම තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ශ්‍රී ලංකන් දහස් පක්ෂය තමයි මේ ජනතාවට තියෙන ඡන්දයිතිය වල ඡන්දේ නැවත කල් දාලා තමන්ගේ අර සඳහන් උත්සාහ කරන කියලා අපිට පේනවා. දැන් මේ මැතිවරණය ටිකක් විශේෂ මැතිවරණයක්. මේ මැතිවරණයට ඇත්තටම මේ ආණ්ඩුව කැමති නැහැ. ආණ්ඩුව කැමති මැතිවරණයක් නැති ගන්න පුළුවන්. ඒ නිසා මේ මැතිවරණය පහුගිය අවුරුදු දෙකමාරක් තිස්සේ විවිධ හේතු මත කල් ගිය මැතිවරණයක්. ඊළඟට මේ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැමති නැහැ. ඒකට හේතුකුත් තියෙනවා. ඒකත් ශ්‍රී ලංකා පක්ෂ කැමති නැහැ. හේතුව තමයි දැන් මේ වෙනකොට ශ්‍රී ලංකන් දහස් පක්ෂය දෙකට බෙදලා තියෙනවා. කණ්ඩායම් දෙකක් ඉන්නවා. මෛත්‍රීපාල කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ කණ්ඩායමයි. කණ්ඩායම් දෙකක් ඉන්නවා. නමුත් දෙකම එක පක්ෂය ඇතුළේ ඉන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා මැතිවරණයක් කියනකොට මැතිවරණයේ නාම යෝජනා වර්ධනකොට මෙන්න මේ බෙදලා තියෙන එක ස්ථිරයි. එක නිල වෙනවා. කැඩලා අවසන් වෙනවා. දැනට වෙන් වෙලා ඒත් එක පක්ෂයේ ඉන්නවා. නමුත් මැතිවරණ නාම යෝජනා වර්ධනකොට පක්ෂ දෙකකින් බාර දීපු ගමන්ම පක්ෂයේ බෙදීම තහවුරු වෙලා ඉස්තර වෙනවා. ඒ නිසා මේ පක්ෂයේ බෙදීම ඉස්තර වීමට ඉස්තර දෙකට වෙනවට ඒගොල්ලෝ කැමති. ඒක තමයි ශ්‍රී ලංකන් දහස් පක්ෂ දෙකට බෙදිච්ච වහම ওই කණ්ඩායම් දෙකම පරාජයටපත් වෙනවා. පක්ෂ දෙකට කරනවා දෙකම පරාජය. දැන් ඒගොල්ලෝ එක දාන්න. ඒගොල්ලෝ එක කීමෙන් එන්නේ පක්ෂ ගන්නව පර දෙනවා කියන්නේ. ඒ පරාජය මුහුණ දෙන්න ඒගොල්ලන්ට පුළුවන් කවුරුත් නැහැ. ඊළඟ කාරණා තමයි ශ්‍රී ලංකන් පක්ෂ දෙකට කැඩලා කණ්ඩායම් දෙක වෙනම ඡන්දෙ එල්ලුවම විශේෂයෙන්ම ගත්තොත් අපි තමයි මෛත්‍රීපාල මහත්තයාගේ නායකත්වයේ කණ්ඩායම ගන්න ඡන්ද ප්‍රමාණය ඉතා අඩු වෙයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ තියෙන ඡන්ද ප්‍රමාණය කොච්චරද කියලා පළවෙනි වතාවට ජනතාව දැනගන්න. මොකද තාමත් අපේ රටේ ජනතාව දන්නේ නැහැ මෛත්‍රීපාල මහත්තයා රටේ කොච්චර ඡන්ද තියෙනවද කියලා. මොකද
2015 එතුමා ජනාධිපති වෙන්නේ පක්ෂ රැසක සහයෝගයෙන්. නිසා ලක්ෂ 42ක් ගැන ඡන්ද ගැන කිව්වට ලක්ෂ 42ම මෛත්‍රීපාල මහත්තයා ඡන්ද නෙවෙයි තියෙන්නේ. විවිධ පක්ෂ කරනාවක් සංවිධාන කරනාවක් ජනාධිපතිවරුන්දී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව වැඩ කටයුතු කළා. ඒක ප්‍රතිඵල තියෙනවා. ඊට පස්සේ මහමැතිවරණය ආවට වෙලාවෙත් විචිත මහමැතිවරණේ මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වෙලා ඡන්ද ඉල්ලන්න සමත් වුණා මෛත්‍රීපාල මහතා. ඒ නිසා මහමැතිවරණ ඡන්ද ඉල්ලුවේ ශ්‍රී ලංකා පක්ෂයේ එකට. එතකොට මෛත්‍රීපාලට තියෙන ඡන්ද ගන්න කවුරුද දන්නේ නැහැ. නමුත් දැන් බෙදලා ඡන්ද ඉල්ලුවොතින් මෛත්‍රීපාල මහතාගේ නායකත්වයෙන් ඉන්න කණ්ඩායමට ලැබෙන ඡන්ද සංඛ්‍යාවක් කීයද කියලා රටේ උදව් වෙනවා. ඒක උනාට පස්සේ ජනාධිපතිවරයාගේ ජනාධිපති බලයට පවා කිසියම් ගැටලුවක් වෙන පුළුවන්කම තියෙනවා. ඒ ජනාධිපති බලය ඡන්ද නැති ජනාධිපති කෙනෙක් කියන තත්ත්වයකට වුණාම ඒකේ තියෙන බලය අඩු වෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රතිඵලයට මෛත්‍රීපාල මහත්තයා බයයි. ශ්‍රී ලංකා පක්ෂ බයයි. ඒ නිසා මොකද ගන්නෙ? ඒ නිසා ඒගොල්ලන්ගේ අභ්‍යන්තර පුදේ නිසා ඒගොල්ලෝ ඡන්දෙට බය නිසා ඡන්ද නිසා පක්ෂේ කැඩේ කියන කාරණා නිසා දැන් ජනතාවට කියන ඡන්දයිතිය කොල්ල ගන්න හදනවා මේ කරුණම. අපි දකින්නේ තමයි පක්ෂයක අභ්‍යන්තර අරුබුද පදනම් කරගෙන රටක ජනතාවට ලැබෙන ඡන්දයිතිය කොල්ල ගන්න උත්සාහ කරනවා නම් ඡන්දයිතිය අහෝසි කරන්න උත්සාහ කරනවා නම් ඒකට දෙන්නේ නැහැ. මේකට අපිට තවත් කාරණයක් දෙනවා තමයි ඔබ දකින්න ඇති ඉවරදා ප්‍රවෘත්තියක් අපි දැක්කා මේ කණ්ඩායම් දෙක නැවත සමග කර ගැනීම සඳහා වෙච්ච සමග සාකච්ඡා පවත්වන දැන් කණ්ඩායමක් නම් කරලා තියෙනවා මෛත්‍රීපාල මහතාගේ පැත්තෙන්. ඒ කණ්ඩායමේ නායකයා තමයි නිමල් සිරිපාල සිල්ලා එමතුමා. නිමල් සිරිපාල සිල්ලා එමතුමාගේ නායකත්වයෙන් ඉලක්ක කරලා එමතුමා ඊට පස්සේ ලසන්තාලගේ වන්න මහත්යාගේ තුන්දෙනා දාලා පුංචි කමිටුවක් හදලා තියෙනවා මේ සමග සාකච්ඡා කරේ. දෙකොල්ල එකතු වෙලා ඡන්දෙ. ඒතර මේ සාකච්ඡා කිරීම සඳහා කරන කාලයක් අවශ්‍යයි. ඒ කාලය ගන්න අනිවාර්යයෙන්ම ඡන්ද කල් දාගන්න ඕනේ. එසම මේ ඡන්ද කල් ගන්න මේ පිටිපස්ස මේ කණ්ඩායම් දෙකේ සමගිය හදා ගැනීම සඳහා කරන සාකච්ඡාවලට ඉඩකඩ ගැනීමේ ඕනකමක් මේක ඇතුළේ තියෙනවා. මොකද දැන් ගත්තොත් එහෙම දෙකොල්ල විරසක වෙලා ඉන්නේ. දීගේ ගැනලා තියෙන නිසා මේක නැවත සමග කිරීමේ කපුගම කරන වැඩි නිමල් සිල්වා මහත්තයා බාර දෙනවා. මේ කපුගම කරගෙන යන්න කාලය අවශ්‍යලා තියෙනවා. කාලය ගන්න ඡන්ද කල් දාන්න ඕනේ. ඒතකොට නැවතත් මේ දින්දේ තමයි ඒ අයගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වෙනුවෙන් ජනතාවට ලැබෙන ඡන්දයිතිය කල් දාන්න උත්සාහ කිරීමක් තියෙන්නේ. ඒ නිසා මේකට දෙ යුතු නැහැ. දැන් ශ්‍රී ලංකා පක්ෂයේ දිගින් දිගටම මේ ඡන්දයට අකමැත්තෙන් ඉන්නේ. කල් දාලා නෙවෙයි පුළුවන් නම් මේ ඡන්දේ නැති වෙන පුළුවන් ඒකට කැමති. මට අපිට මතකයි මීට මාසික වගේ කලින් ගත්තම මැතිවරණේ කියන්න සිල්වට්ටු අවසන් කරන යන වෙලාවක එස්.බී. දිසාක මහත්තයා ප්‍රකාශ කරා. එතකොට ඔය නූරිල දිස්ත්‍රික්කයේ අබගම ප්‍රාය සභාවේ ගැටලුවක් මතුවලා තිබ්බයි ප්‍රාය සභාව වැඩි එක කැවිලි කරන්න ඕනේ කියලා සභා කීපයක් හදන්න ඕනේ කියලා. ඒක පදනම් කරන්නේ මේ ගැටලු කීපයක් තියෙන නිසා ඒවත් විසඳගෙන යන්න ඕන ඡන්දෙට සමහරට එනස පෙබරවාරි වගේ වෙන්න පුළුවන් කියලා තමයි කිව්වේ ඡන්ද. ඒ වෙලෙත් තමයි කියේ මේ ඉක්මනින් ඡන්දට යන්න නෙවෙයි. නමුත් අපි කවුරුත් මැදිහත් වෙලා ඇමතිවරයාගේ මැදිහත් වීමත් එක්කෙන් අබගම ප්‍රාය සභාවේ තියෙන ගැටලුවක් විසඳලා දැන් සමත් වෙලා තියෙනවා ඡන්දෙ තියන්න. ඡන්දෙ දෙන කිසි බාධාවක් නැහැ. ඒතකොට මේ වෙලාව තමයි මේ අය ඉදිරිපත් කළා මේ ඡන්ද කල් දාන්න මේ උත්සාහ දරමින් ඉන්නේ. අපි දකිනවා මේකේ කරත්තෙන් ගත්තොත් සදාචාර විරෝධී වැඩ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රාජ්‍ය නායකයෙක්ට ඉන්සෙත් නොබලපෙන වැඩක් මේ කරමින් යන්නේ. විශේෂයෙන් මේ මැතිවරණේ පළාත් පාලන මැතිවරණය වසර 2කට වැඩි කල් ගිල දෙන මැතිවරණයක්. ඒ නිසා දැන් අපේ රටේ ගම්බිම් වල ජනතාවගේ ජීවිතයේ මූලිකම ප්‍රශ්නයක ගැටගැහිච්ච සභා අක්‍රීයයි. අද බිම්වල අපේ ජනතාවට තමන්ගේ ගැටලුවක් ඉදිරිපත් ගන්න ප්‍රාය සභාවට මන්ත්‍රීවරයෙක් නැහැ. සභාපතිවරයෙක් නැහැ. ප්‍රාදේශීය සභා, නගර සභා පාලනය වෙන්නේ විශේෂ කොමසාරිස්වරුන්ගේ නිලධාරීන්ගේ. දෙවෙනි තත්ත්වයක් තුළ දැන් එක වසර දෙකමාරක් තිස්සේ වෙනවා. ඉක්මනින්ම බිම් මට්ටමට මේ මහජන නියෝජන තෝරාපත් කිරීමට යුතු තියෙනවා. මේ සභාපත් කළ යුතු තියෙනවා. එහෙම යෝනකම තියෙන වෙලාවක ශ්‍රී ලංකා දස් පක්ෂයේ මොන පාලන මේ අභ්‍යන්තර අර්බුදය හේතු කරගෙන ඡන්ද කල් දාන්න ඉතාම බාල වර්ගයේ උත්සාහන් දක්වනවා. අපි දන්නේ ඒකට කිසිසේත් මේ විරුද්ධ නැහැ කියලා විශ්වාස කරනවා. ඒ නිසා ජනතාවගේ මුල්ටිපරණතා පැහැදිලි මේ ඡන්ද කල් දාන්න දරන උත්සාහය වළක්වන්න අපට කරන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ගයන් අපි ලෑස්ති. අධිකරණයේ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ගයන් අපි ලෑස්ති. ඒ නිසා දැනටමත් අපි මේ සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කළා තියෙනවා. පාර්ශව කරුවෙක් ඇටියෙට. අපි ලෑස්ති අධිකරණේ කාම ඉදිරිපත් කරන්න මේ තර්ක වැරදි කියලා. විශේෂම ගත්තම තියෙන අධිකරණයේ පැත්තේ කරුණු තියෙනවා. මෙවැනි පෙස්සන් අපිල් අධිකරණ ඉදිරිපත් කරන්නත් බෑ.
මොකද මේ පෙස්සම ඉදිරිපත් කරන අය මේ පෙස්සමේ වගඋත්තරම් කරුවන් බවට මෙතන කොමසාරිස් දෙපාර්තමේන්තුව නම් කරලා නැහැ. දේශපාලන පක්ෂ නම් කරලා නැහැ. ඒ නිසා මේ වගේ පෙස්සමක් මේ ඇපිල් අධිකරණ ඉදිරිපත් කිරීම පවා කරන්න බැරි එකක්. ඒනවා ශ්‍රේෂ්ඨ අධිකරණ යන ඕනකම් තිබුණේ. ඒ නිසා මේ පෙස්සම් ඉදිරිපත් කිරීම ගැටලුවක් තියෙනවා. පෙස්සම් ඉදිරිපත් කිරීම පිටිපස්ස දේශපාලන කරදී මේ නෛතික කරුණු දේශපාලන කරුණු ඉපදනම් කරගෙන මේ පෙස්සම නිෂ්ප්‍රභා කරලා ජනතාවට ඡන්දය සඳහා අයිතිය ලබා දෙන්න කියන උද්ඝෝෂණය ආත්මනියක් අපි අධිකරණ තුල කරමු. ඊළඟට මෛත්‍රීපාල මහත්තයා කණ්ඩායම පැත්තෙන් මොකක් හෝ උඩ්පර වැට්ටියක් දාලා ඡන්දය කල් දාන්න උත්සාහ කරනවා නම් දන්නේ නැහැ මොකද කරන්න ඉන්නේ කියලා. මොකක් හරි උඩ්පර වැට්ටියක් කළේ ඡන්දය කල් දාන්න හදනවා නම් ජනතාවට ඡන්දය දිනා දීම සඳහා මේ රටේ ජනතාවත් එක්ක පාරට වෙන්න අපි ලෑස්ති. සනිවාර්යයෙන්ම අපි කියනවා ඡන්දය කල් දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම උඩ්පර වැට්ටියෙන් ඡන්දය කල් දානවා නම් ජනතාවට ඡන්දය දිනා දීම සඳහා මහා පාරට බැහැලා දැවෙන් තරකලක් ගන්න අපි සූදානම්. එහෙම කළා ඡන්දය ගන්න අපිට පුළුවන්. පුළුවන් දේ තමයි ඡන්දේ කල් දාන්න උත්සාහ කරපු අයට ඡන්දය ඉල්ලලා ජනතාවට යන්න බැරි වෙයි කියලා අපි හිතනවා. අපි ජනතාවට කියනවා ජනතාවගේ ඡන්දයිතේ කල් දාන්න ඒක උදුර ගන්න උත්සාහ කරපු අයට ඡන්දය ඉල්ලගෙන ගම් වලට එන්න දෙන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ ඡන්දය ඉල්ලන්නේ ඡන්දේ පාන ඒගොල්ලන්ට. ඒ නිසා ඡන්දය ඉල්ලන්න බැරි විදිහේ ජනතා මේ විරෝධයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ඒ විරෝධය නිර්මාණය කරන අපි ලෑස්ති මේ අය ඡන්ද කල් දාන්න විදුප් ප්‍රයෝරිටි පාවිච්චි කරගන්නවා. අනෙක් කාරණේ තමයි දැන් අපේ රටේ දැන් මේක පොඩි මෝස්තරයක් වඩපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ බලයේ ඉන්න දේශපාලන පක්ෂවල ආණ්ඩු කරන පක්ෂයේ කැමැත්ත මත ඡන්ද තියෙන එක අපේ රටේ මෝස්තරයක් වඩපත් කරලා තියෙනවා. දැන් කාලාන්තරයක් තිස්සේ. ඒගොල්ලන්ට අවාසි නම් ඡන්ද කල් දානවා, වාසි නම් කලින් තියෙනවා. නිසා මැතිවරණ තියන්නේ අපේ රටේ මේ ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. මැතිවරණ නීතියකට අනුව නෙවෙයි. මැතිවරණයේ සිටියම හදන්නේ බලයෙන් කණ්ඩායම. තමන්ට වාසිය. අපි අතීතයටම ගියොත් එහෙම අපිට මතකයි ජයවර්ධන මහත්තයාගේ පාලන කාලේ 1977 පස්සේ 1983ට නියමිත මහ මැතිවරණයක් තිබුණා. ජයවර්ධන මහත්තයා කල්පනා කරා 83 මහ මැතිවරණය පැවැත්වුවොත් එයාට ඒක අවාසියි. සමානුපාතික ක්‍රමයක්. එනිසා එයා මොකද කරේ? 83 මහ මැතිවරණය කල් දාන්න 82 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් තිබුණා. ලංකාවේ පළවෙනි ජනමත විචාරණයක් කියලා ජනමත විචාරණයේ තීන්දුවක් ගත්තා. මහ මැතිවරණයක් තියන්න නැතුව පරණ පාර්ලිමේන්තුවම තව අවුරුදු 6ක් පවත්වාගෙන යනවා. එනිසා Tamanට වාසියට ඡන්ද කල් දාපු ඉතිහාසයක් අපිට ඇතුළේ තියෙනවා. ජනමත විචාරණය. ඊට පස්සේ අපි දැක්කා ඔහුගේ කාලේ ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයා පාලනය කරන කාලේ අපේ රටේ පළාත් සභාව වෙන්න පුළුවන්, පළාත් පාලන ඡන්ද වෙන්න පුළුවන්, ජනාධිපතිවරු වෙන්න පුළුවන්, මහා ඡන්ද වෙන්න පුළුවන්. ඒවත් තිබ්බේ ව්‍යවස්ථාවේ වට තියෙන දිනවල නෙවෙයි. දෛවඥයන්ගේ දිනවල තිබ්බේ. ග්‍රහලෝක දිහා බලලා, ජ්‍යොතිෂ දිහා බලලා, දෝෂිකාරෝ මේ අරලිකා මන්දිරේ කාලේ කැරක් හිටියා. ඒගොල්ලෝ කියන දින අනුව තමයි ඡන්ද දෙන්නේ. ඒ නිසා අවසාන ගත්තොත් ලංකාවේ ඡන්ද දින තීන්දුව කරේ වෙන කවුරුත් නෙවෙයි අපිට උනේ කියන ග්‍රහලෝක. ඒ මට්ටමට පත් වෙලා තිබුණා. ඒකෙන් තියෙන්නේ තමයි රටක නීතියක් නැහැ. පාලකයන්ට කැමති වුණාම ඡන්ද දිනනවා කලින්ම අකමැති නම් ඡන්ද කල් දානවා. අපි හිතනවා මේ සංස්කෘතිය පරද්දන්න ඕන. මේ ප්‍රවණතාවය පරද්දන්න ඕන. රටකට ඡන්ද දිනන ගම තියෙන ව්‍යවස්ථාවට අනුව කිසියම් ක්‍රමයකින්. දැන් බෞද්ධ කාලේ විශේෂයෙන්ම ගත්තා මේ අවුලාන්තු ආපු ගමන් අපි කවුරුත් මැදිහත් වෙලා 19 වෙනි සංශෝධන සම්මත කරගත්තු නිසා අපිට දැන් මහමැතිවරණය මේ අරුතෙන් බේරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් කලින් තිබිච්ච ප්‍රශ්නේ මහ මැතිවරණ නෑ. මහ මැතිවරණ දැන් අතරමඟ වුණාට පවත්වන්න බෑ. කාලය අවුරුදු 5යි අවුරුදු 4මාරක් යනකම් අතරමඟදී පාර්ලිමේන්තු සොයන්න බෑ. අතරමඟ ඡන්ද තියන්න බෑ. නමුත් අනිත් ඡන්ද වලට මේ නීතිය තාම නෑ. ඒ නිසා විවිධ ක්‍රම හොයාගෙන මේ ඡන්ද වුණා කල් දාන්න පුළුවන් නැත්නම් කලින් තියන්න පුළුවන් දෙයක් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි දකින්නේ මේක ඉතා වැරදි මේක පරාජයපත් කළ යුතුයි කියලා. දැන් පළාත් පාලන මැතිවරණය ගත්තොත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය මේ පවත්වන තැනට ගේන්න කොච්චර වෙසක් දරනවද මේ රටේ දේශපාලන පක්ෂ අපිට. ඔබ කවුරුත් දන්නවා මේ පළාත් පාලන මැතිවරණේ පවත්වන නියමිතව තිබුණේ 2015 මාර්තු මාසේ කාලේ ඉවරයි මාර්තු මාසෙන් පස්සේ. හැබැයි අපි කවුරුත් දන්නවා 2015 මාර්තු මාසේ පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නැහැ. ඒකට ආණ්ඩුවට සාධාරණ හේතුවක් කියන්න පුළුවන්කම තිබ්බා. එකක් ජනාධිපතිවරණ අවසන් වුණා විතරයි ජනවාරි මාසේ. අගෝස්තු මාසේ මහ මැතිවරණයක් තියෙන නිසා මේ අගෝස්තු මාසේ මහ මැතිවරණය ඇස්සේ පළාත් පාලන ඡන්දයක් කියන්න බෑ කියලා කල් දෙනවා.
ඊපස් 2016 ඡන්ද තිබෙත් නැහැ. 2016 අලුත් ගැටලුවක් මතු කරා මොකද හේතුව තමයි එකක් ඒ දිවිච්ච ඡන්දකමේ බරපතල අඩුපාඩුකම් ගණනාවක් තිබ්බා. දෙවෙනි කාරණේ ඒ අලුත් ඡන්දකමේට අනුව කොට්ටාස සීමා නිර්ණය කරලා තිබුණේ වැරදි ආකාරයට. ඒ නිසා කොට්ටාස සීමා නිර්ණය වල බරපතල අඩුපාඩුකම් රැසක් තිබුණා. ඒ නිසා කාට සිද්ධ වුණා මේ කොට්ටාස සීමා නිර්ණය වල තිබිච්ච අඩුපාඩුකම් සකස් කරන්න. ඒකට කමිෂන් එකක් පත් කරා. කොමිසමක් පත් කරා. පත් කරලා ඒ කොමිසමට බාර දුන්නා මේ කොට්ටාස සීමා නිර්ණය නැවත සකස් කිරීම වෙයි. ඒ නිසා 2016 අවුරුද්ද ගතුනේ ඒකට. 2016 අවුරුද්දේ අවසානයේ ඒ කටයුත්ත අවසන් කළා. ඔය අශෝක පිරිස් මහත්තයා තමයි ඒ කොමිෂමේ නායකත්වයේ හිටියේ. ඒ කටයුත්ත අවසන් කළා. ඒත් ආණ්ඩුව ඡන්දෙ තිබ්බේ නැහැ. ඡන්දෙ තියන තව බාධක තිබුණා. ඒ තමයි ඔය ඡන්දෙ තියන නියමිතව තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයාලා හදපු ඡන්ද ක්‍රමයක. ඒ ඡන්ද ක්‍රමයේ අඩුපාඩු රසක් තිබුණා. මෙතන කොමසාරිස්වරයා පෙන්වා දුන්නා තාක්ෂණික ප්‍රශ්න 80ක් විතර තියෙනවා කියලා ඡන්ද ක්‍රමය ඇතුලේ. ඊට අමතරව ඒ ඡන්ද ක්‍රමයේදී ද්විපක්ෂ ක්‍රමයක් හදන ඡන්ද ක්‍රමයක්. සාමාන්‍ය දෙපණික පක්ෂ ඔක්කොම දේශපාලනයෙන් අයින් කරන ඉවත් කරන ඡන්ද ක්‍රමයක්. ඒකෙන් ඡන්ද කරන්න බෑ. ඒ නිසා අපට සිද්ධ වුණා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නිසා අපි මේ 2017 අවුරුද්දේ අගෝස්තු මාසේ කවුරුත් මැදිහත් වෙලා අපි විශේෂ උත්සාහයක් දරලා අර තිබිච්ච වැරදි මැතිවරණ ක්‍රමය අයින් කර දාලා අලුත් මැතිවරණ ක්‍රමයක් මේකට සම්බන්ධ කරගත්තා. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ජනතර වාසියක. මොකද අපි දන්නවා අපි ජන මාධ්‍ය ඔස්සේ රටේ පොදු ජනතාවත් විශේෂයෙන්ම අපේ විද්වතුන් ලෙස පිළිහින සිවිල් සමාජය දිගට විවේචනයක් කරා ඡන්ද ක්‍රමය පිළිබඳව. එකක් මනාප ඡන්ද ක්‍රමය වැරදි කියලා. මැතිවරණ ක්‍රමය මනාප කරන ක්‍රමය වැරදි. ඒක මහා විශාල තරගයක් හදනවා. ඒක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ගැටලුවක් තිබ්බා කලින් තිබිච්ච මැතිවරණ ක්‍රමවලදී කොට්ටාසයක් සඳහා മന്ത്രിවරයෙක් නිශ්චය වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් පාඩුවක්. මේවා හදන්න ඕනකම තිබ්බා. ඒ නිසා අවසානයේ මේ සීළු අරමුදලෙන් පස්සේ අවසානයේ අපි කවුරුත් මැදිහත් වෙලා පොඩි අගෝස්තු මාසයේදී අලුත් මැතිවරණ ක්‍රමයක් ගෙනාවා. ඒ මැතිවරණ ක්‍රමය තුළ සමානුපාතික ක්‍රමයක් රැගෙනවා. ඒ අතර කොට්ටාසට മന്ത്രിවරයෙකුත් ඉන්නවා. අනිත් පැත්තෙන් මනාප ක්‍රමයක් ඉවත් වෙනවා. ඊළඟට කාන්තා නියෝජනයේ සිරිසුපක් අනිවාර්ය වෙලා තියෙනවා. මේකේ ලක්ෂණ ගොඩක් හොඳ ඒවා තියෙනවා. කාන්තා නියෝජනයේ සිරිසුපක් අනිවාර්ය වීම. ඊට පස්සේ කොට්ටාසට മന്ത്രിවරයෙක් තහවුරු වීම. ඊළඟට මනාප ක්‍රමයේ අවශ්‍ය වීම. ඒ අතර සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් පදනම් කරගෙන ඡන්දෙ පැවැත්වීම. ඉතින් මේක සාපේක්ෂ මුද ක්‍රමයක්. ඉතින් මේ ටික ඔක්කොම ඉවරුනාට පස්සේ දැන් ඡන්ද කියන්න පුළුවන්. ඡන්ද දෙන්න පුළුවන්කම තියෙදි තමයි දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයා කණ්ඩායමේ අය තමන්ගේ මේ තියෙන දුෂ්කරතාවය ඡන්ද වලට බයකම් ඡන්ද තිබ්බම පක්ෂෙ කැඩෙන එක ඒ වගේ ඒගොල්ලන්ගේ මේ පොත්ගලික ප්‍රශ්න අභ්‍යන්තර ප්‍රශ්න පදනම් කරගෙන මේ ඡන්ද කල් දාන්න උත්සාහ කරනවා. අපි විශ්වාස කරනවා කුමන තරගයක් මත හෝ පළාත් පාලන මැතිවරණය තව සතියකින්වත් කල් දාන එක කිසිසේත්ම කළ යුතු නැහැ. එහෙම කරන්න කවුරු හිතනවා නම් ඒකම ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී. සාමාන්‍යයෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන මැතිවරණ ගැන හිතන කෙනෙකුට මෙහෙම හිතන්නවත් පුළුවන් කමක් නැහැ. සහ එහෙම ගැටලුවක් තියෙනවා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන්. දැන් මේ මැතිවරණ ක්‍රම හදනකොට පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ කවුරුත් එකතු වෙලා සාකච්ඡා කරමින් ඡන්ද ක්‍රමය. එහෙමනම් ශ්‍රී ලංකා පක්ෂෙට තිබුණා ඒ සාකච්ඡාවලද කියන්නේ. මේක තව ගැටලුවක් තියෙනවා හදාගන්නවා. එහෙම කියන්නේ නැතු ඉඳලා සද්ද නැතු ඉඳලා වෙන ගේම් ගහන්න ගියම තමයි මේ අර පුදින්නේ. දැන් මතු පිටින් මොකක්වත් කියන්නේ නැතු ඉන්නේ. එහෙම ඉඳලා අවසාන මොහොතේ කරන්න දෙයක් නැතුණාට පස්සේ තමන්ගේ හිතවත් හොය දෙනෙක් දාලා ප්‍රෙස්සන් ඉදිරිපත් කරනවා. ප්‍රෙස්සන් හරහා අධිකරණයේ තීන්දුවක් කරගෙන ඡන්ද කරනවා. මොකද සමහරට ওই ප්‍රෙස්සන් විභාග කරන අධිකරණයේ තීන්දුවක් ගත්තොත් එන්න පුළුවන් දෙයක් තමයි. එතකොට ඒක මත ඡන්දේ තව කල් යෑමට අවස්ථාවක් පාදා ගන්න පුළුවන් කියලා කල්පනා කරලා අපි හිතනවා අධිකරණයට එහෙම තීන්දුවක් ගන්න බැරි වෙයි කියලා. මේකේ අරමුණ තමයි අධිකරණය හරහා ප්‍රෙස්සන් විභාග කර ගැනීමට තීන්දුවක් අරගෙන ඒ තීන්දුව මත මැතිවරණය තව කාලයක් කල් දමා ගැනීම. එතකොට ඒ කල් දාන්නේ මැතිවරණය පවත්වන උණුගම තියෙද්දි මැතිවරණය පවත්වන කිසිම බාධාවක් නැතුව තියෙද්දි මැතිවරණය සඳහා සාපේක්ෂව හොඳ ඡන්ද ක්‍රමයකුත් තියෙන වෙලාවක. ඒ ඡන්ද ක්‍රමය මේ කවුරුත් එකතු වෙලා මෛත්‍රීපාල මහත්මයාට වෙලාවක. පළාත් පාලන ඇමතිවරයා තමයි මේකේ අවසාන කටයුතු කළේ. දැන් අවසාන ගත්තොත් එම මෛත්‍රීපාල සේසන ජනාධිපතිතුමාගේ කණ්ඩායමයි සමහරට මේකට ඇමතිවරයා උදව්වකුත් තියෙනවා ළමසකේකුත් තියෙනවා. මේ කවුරුත් එකතු වෙලා දැන් ආයෙ උත්සාහ කරනවා නම් අධිකරණ නියෝග අරගෙන වෙන පොරපාරකින් එවල තන්ද කල් දාගන්න ඒක තමයි වෙන පුළුවන් අරමුණ දෙක. ඒක පරාජයපත් කළා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ආණ්ඩුවට අනුතුරන් කරනවා. ශ්‍රී ලංකා පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයා කණ්ඩායම අනුතුරන් කරනවා. දැන් මේ සෙල්ලමට ලැස්ති වෙන්න එපා. අවුරුදු දෙකමාරක් මේගොල්ලෝ විවිධ හේතු මත තන්ද කල් දැම්මා.
නමුත් තවදුරටත් මේ පළාත් පාලන ඡන්දේ කල් දාන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ඡන්දය පොදු ජනතාවගේ ඡන්දය. පින්මට්ටමේ නියෝජිත තොරවත්වන ඡන්දය. ගමේ ප්‍රාදේශ සභාව නගර සභාවට සභාවක් හදන ඡන්දය, පාලනයක් හදන ඡන්දය. අවුරුදු දෙකමාරක් සභාවන් පාලනයක් නැතුව තමයි මේ සභාව පාලනය වෙන්නේ. ඒ නිසා ඒ ඡන්දේ තවත් කල් දාන්න යන එකට එක දෙන්න පුළුවන් කමක් නැහැ. සයික පරාජය පත්කලුතු තියෙනවා. ඒ වෙනුවෙන් එකතු කළ හැකි බලවේග සියල්ල එකතු කරන අපි ලෑස්ති. දැනට මම හිතන්නේ ආණ්ඩුව කල්පනා කරනවා තමයි මේ වගේ දේවල් නිසා එක පෙළට පෙළ ගන්නේ නැති බලවේග එක පෙළට පෙළ ගෙන තියෙනවා. දැන් අධිකරණ දිහා බලුවට පස්සේ අධිකරණයේදී මේ පෙස්සන් වලට විරුද්ධව ඉන්නේ කවුද කියලා බලුවොත් එහෙම කිසිසේත්ම එකට වැඩ ගන්න බැරි කට්ටිය එකට ඉන්නේ. ඒකේ ජනතාවෙන් පිරුණක් තියෙනවා, එක්සත් ජාතික පක්ෂෙත් තියෙනවා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ශ්‍රී ලංකා පක්ෂ කණ්ඩායමක් තියෙනවා. අවදාකත් මේ එකට පෙළ ගස්සන්න පුළුවන් නෑ. නමුත් මේ වගේ ප්‍රශ්නයකදී ඡන්දය කල් දානට විරුද්ධව මේ කවුරුත් අධිකරණයට ඇවිත් තියෙනවා. ඒ නිසා ඡන්ද කල් දැමීමට විරුද්ධ සියලු බලවේග යොදාගෙන මේ ඡන්ද කල් දාන උත්සාහය පරාජයපත් කළ යුතු තියෙනවා. විශේෂයෙන්ම අපි හිතනවා ශ්‍රී ලංකා පක්ෂයේ මේ ඡන්ද කල් දාන කණ්ඩායම ලැජ්ජාවටපත් වෙන්න ඕන. මේ දරන වැරදි උත්සාහය පිළිබඳව. ඒකෝ තමන්ගේ සමගිය තමන් හදා ගන්නවා. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. නැත්තම් ඒගොල්ලෝ ධෛර්ය සම්පන්නව ඡන්ද පිළිපදලා තමන්ගේ පැත්තේ කරුණු කියලා මිනිස්සු අතර ගිහින් ඡන්ද දිනා ගන්නවා. එතකොට ජනාධිපතිවරයාගේ කණ්ඩායමට රටේ ප්‍රසාදයක් තියෙනවනම් ඒගොල්ලෝ රටේ වැඩ කරලා තියෙනවනම් ශ්‍රී ලංකා පක්ෂ ශක්තිමත් නම් ඇමතුරු ඉන්නවනම් ඡන්දෙට බය වෙන්නේ නැහැනේ. ඡන්දෙට බය වෙන්නේම ඒගොල්ලෝ දුර්වලයි රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නැහැ. අපේක්ෂිත හොයාගෙන තමයි ඒගොල්ලන්ට. ඉතින් මේ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා ජනතාව සඳහා දෙන ඡන්දයි තිය ජනතාවන් දුරව. ඒක තමයි පරාජයපත් වෙලා තුති. අපි යමුතුමා කරමු ආණ්ඩුවටයි විශේෂයෙන්ම ගත්තම ශ්‍රී ලංකා පක්ෂයේ ඒ කණ්ඩායමටයි ඡන්ද කල් දාන උත්සාහ කරන්න එපා. ඡන්ද කල් දාන හදන උත්සාහය අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ අපි පැත්තෙන් පරද්දනවා. එහෙම කරන්න බැරි වුණොත් ලෝකපරයට වෙන මේක කල් දාන උත්සාහ කරොත් එහෙම මහ ජනතාව මහ පාට ගෙනල්ලා ඡන්දේ දිනා ගැනීමේ සටන මහ පාට අපි කියන අනිවාර්යයෙන්ම එහෙම සටනකින් ඡන්දේ දිනාගත්තොත් අපි හිතනවා ඔය ඡන්ද කල් දාන උත්සාහ කරපුවාට ඡන්දෙට එන්නත් බැරි වෙයි කියලා. ඒ නිසා එතෙන්ට කරුණු පිළිගස්සන්න නැතුව මේ ඡන්දේ පැවැත්වීමට කරන බාධාව ඉවත් කර දාලා ඡන්දේ නියමිත වෙලාවට පවත්වන්න සූදානම් වෙන කෙනෙක් තමයි අපි පැත්තෙන් බලපෑම් කරන්නේ. මෙන්න මේ කාරණා ටික තමයි අපිට තිබුණේ මේ පිළිබඳව කතා බහ කරගන්න. ඊට අදාළව ඔබට තව කරුණු තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රධාන ලේකම්තුමා දැන් මේ ජනතා විමුක්ති කරමුණ සූදානම්ද මේ නිතිවරණයේදී බෞද්ධ බලයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කොහොමද ඒකේ ජනතා විමුක්ති කරමුණේ සූදානම්? ඇත්තටම මේ ඡන්දෙට අපි කල් ඇතුළු සූදානම් වෙලා තියෙනවා. ඒකට එකතුත් අපි දැන් අවුරුදු එකමාරක දෙක කාලයක් තිස්සේ බිම්මට්ටමේ දිරිය පුරවැසි සමිති කියන සමිති වර්ගයක් තියෙනවා. දිරිය පුරවැසි සමිති. අපි පෞද්ගලික මාස දෙකක් විතර කාලය තුල ලංකාවේ දිස්ත්‍රික්ක හැම එකම දිරිය පුරවැසි සමිති වල දිස්ත්‍රික් සමුළුවත්වල අවසන් කළා. දැන් අපි ඒ ආසන සමුළුවත්වල ඉන්නේ. ඒ වගේම අපි අපේක්ෂක කණ්ඩායම් නම් කිරීම කටයුතු 90%කට වැඩි අවසන් කරලා තියෙනවා. දැනනකොට අපි අපේක්ෂකයෝ නම් කිරීම අවසන් කරලා අපේක්ෂක එකතු කරලා අපේක්ෂක හමුවතුමින් යනවා. ඊයේ මම ගාල්ල දිස්ත්‍රික්කයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ අපේක්ෂකයන් සියලු දෙනා එකතු කරලා අපේක්ෂකයන් දෙනුවත් කිරීම හමුවක් තිබ්බා. ඒ ජනතාවෙන් මුක්ති කරන එක පැත්තෙන් ගත්තොත් එහෙම ඊටාම හොඳ සූදානමක් වෙනවා ඡන්දෙට. ඒ වගේම අපි සමත්ලා තියෙන කොට්ටාස වලට ඊටාම හොඳ අපේක්ෂක ඉදිරිපත් කරනවා. මොකද අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් පැත්තෙන් ආවා. ශ්‍රී ලංකන් දාස් පක්ෂයෙන් පැත්තෙන් ආවත් කොට්ටාස වලට අපේක්ෂකයෝ ගම් වලට එපා වෙච්ච පෞද්ගලික කාලේ පුරා කාපු පොරෙන් පස් කවපු පොරෙන් ගස් කවපු පොරෙන් ගල් කඩපු පොරෙන් පැලිය දපු කාන්තාවන්ට අතවදරපු මිනි මරපු ඔය යතිය අපරාධ කරපු කට්ටියක් තමයි. අතගත්තොත් ඒගොල්ලෝ වැඩදෙනෙක් ඉන්නවන්ටම තියෙන වැඩිකඩ ඉරගෙද සම්දිල්ලන්නවට. එහෙමයි තමයි දාන්නන්නේ ඒගොල්ලන්ට. දැන් අද වෙන්නේ ඒ වගේ ලයිස්ට්. නමුත් ජනතාවෙන් විමුක්ත කරන්නේ නෙවෙයි. අවංකව වැඩ කරන, කැපවීම වැඩ කරන, දේශපාලන දැනුමක් තියෙන, ගමත් සමග එකතු වෙලා වැඩ කරන හොඳම හොඳ කණ්ඩායමක් දාන්න සමස්තලා තියෙනවා. සාහිත්‍ය කණ්ඩායමක් දානවා. ඒ නිසා අපි හිතනවා කොට්ටාසය සඳහා හොඳම මන්ත්‍රීවරයෙක් තෝරාපත් කර ගැනීමේදී ජනතාවට තෝරගන්න ජනතාවෙන් විමුක්ති කරන අපේක්ෂකයා වරවරු වංචාවක්. මොකද මේ පළාත් පාලන තන්ත්‍රවල ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ තමයි. දැන් මොකේ කාලේ ගත්තොත් එහෙම මහා ආණ්ඩුවේ පාලනය කරන කට්ටිය මහා පරිමාණයෙන් හොරකම් කරගත්තා. පුංචි ආණ්ඩු පාලනය කරපු කට්ටිය පුංචි පරිමාණයෙන් හොරකම් කරා. ඒගොල්ලන්ට බැංකුව ගන්න බෑනේ. මේගොල්ලෝ බැංකුව ගන්නවා, ඒගොල්ලෝ බැංකුව ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කරපු දේ තමයි හොරෙන් ගස් කැපුවා, හොරෙන් පස් කැපුවා, හොරෙන් මෙලෙකට දැම්මා, හොරෙන් ගල් කැපුවා. ඒක තමයි කරගත්තේ. ඉතින්
නිසා එහෙම නැති මහජන මුදල් මහජනතා සේවයට යොදවන පාලනයක් හදා ගන්නවා නම් ජනතාවෙන් මොනවා කියන නිසා අපි ජනතාවට මේ පණිඩේ කියනවා. රටේ තියෙන ප්‍රවණතාවය බලවට පස්සේ ජනතා ප්‍රසාදය බලවට පස්සේ අපිට විශ්වාසයක් තියෙනවා අපිට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් සහ සභා ගණනාවක් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයෙන් අපිට විශාල ජයග්‍රහණයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පිටක් කන්තර පාලනය කරපු කල්පිත මේ මැතිවරණය තරම් සුබදායක නෑ. ඒ නිසාම තමයි මේගොල්ලෝ මේ ඡන්දයෙන් මොකක් හරි දහම් ගැටයක් ගහලා කාල දාන්න යන නිසා උඩර ගැට වලින් දහම් ගැට වලින් ඡන්ද කාල දාන්න ගන්න උත්සාහය අනිවාර්යෙන් පරාජිතවත් වෙලා මට සම්පූර්ණ ප්‍රශ්නයක් මේ වාර්ත පාලන ආයතනවල සුසුකම් ලබනාගේ අධ්‍යාපන සුසුකම් ගැන මොකද ඔබතුමාගේ ස්ථාවරය කොහොමද මේ අඩු අධ්‍යාපන සුසුකම් ඒවා ජනතාවට විතරමයි ප්‍රශ්නේ නෑ. එහෙම දැන් අපේ රටේ මේ නීතියක් නෑ අධ්‍යාපන සුසුකම් බලන ඡන්දෙ දෙනවා. දැන් ඡන්දයක් ඉල්ලද්දි බලන වෙන සුසුකම් ප්‍රමාණයක් තියෙනවා. මොකද අධ්‍යාපන සුසුකම් බලන්නේ නෑ. මෙතන ටිකක් රටක කරන්න තමයි තියෙන්නේ. නමුත් දේශපාලන පක්ෂ සමත් වෙන්න උන තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා දැනුමක් තියෙන, හැකියාවක් තියෙන, ඇත්තටම මිනිසුන් වැඩ කරන කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාම ජනතාවටත් හොඳයි, ඒ පක්ෂයටත් හොඳයි. නමුත් දැන් අපේ රටේ මේ රට පාලනය කරව පක්ෂ පුරුදු වෙලා තියෙන්නේ ඡන්ද ඉදිරිපත් කරන්නේ සල්ලි විදන් කළේ ඡන්ද දෙන්න පුළුවන් කට්ටිය. ගල් ගොරියක් පවත්තන් යන ප්‍රාදේශීය කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අතේ සල්ලි කැවිසෙන එයාව දාන ඡන්දෙට. ඒතර මිනිහා ඡන්දෙට යන්නේ අතේ සල්ලි දාලා මොකටද? ඡන්දෙ දිනුවට පස්සේ ඒ බලේ පාවිච්චි කරලා අතර වටේ ගල් ටික කඩා ගන්නවා. ඔරෙන් වෙලිවල දාන බිස්නස් එක කරන කෙනෙක් ඉන්නවනම් වාහනයක් දෙකක් තියෙන අතේ සල්ලි තියෙන එයාව දාන ඡන්දෙට. ඒතර එයා ඡන්දෙ දිනුවට පස්සේ එයාගේ උත්සාහය තමයි ඡන්දෙ කරපු විදිහම හොයාගන්න වෙලිවල දාන වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපන සුසුකම් නොබලා ව්‍යාපාර කරන නැත්නම් ඔය කළු ජාවාරම් කරන අය ඡන්දෙට දාන්න අනිත් පක්ෂ දාන උත්සාහයෙන් තමයි මේ අරුපදේ මතුවලා තියෙන්නේ. ඒක වළක්වන්න නීතියක් නැහැ. නමුත් ජනතාව විමුක්තිකරණය පැත්තෙන් ගත්තොත් අපි මේකට තමයි ජනතාව සේවය කරන්න පුළුවන්. දැනුම හැකියාව අධ්‍යාපනයේ කිසියම් මට්ටමක් තියෙනවා ඒක ඉවත් කරන්න. හැම වෙලේම උත්සාහ කරලා තියෙනවා. අපි එහෙම කරලා තියෙනවා. පාර්ලිමේන්තු විදියට ඒකට පුළුවන්කම තියෙනවා. නිසා අපි පැත්තෙන් අපි එහෙම කටයුතු කිරීම කරගෙන යනවා. දැනුම් කරේ ගැන පොඩ්ඩක් මතක් කරොත් දැන් අද අගමැතිතුමා කරේ කොහොමද සාක්ෂි ලබා දෙන්න සම්බන්ධයෙන් මාගේ අදහස. දැන් දැනුම් කරේ මේ දැනුම් කර වරගම් වෙනකොටම මෙතන වරගමක් වුණා කියලා මුලින්ම රටට කිව්වේ අපි පක්ෂය. ඊට පස්සේ මේ වරගම පිටිපස්සේ අනිවාර්යෙන් ඉන්නේ අගමැතිතුමා කියන කිව්වෙත් තමයි. මට මතකයි මෙතන පොත් සාකච්ඡාවේ මම මතකයි. මේක මහා මොළකාරය අනිවාර්යෙන්ම අගමැතිතුමා කියලා. ඊළඟට කෝප්කාර ස්වභාවයේ මේ ප්‍රශ්න පිළිබඳව පළවෙනි පරීක්ෂණය සිද්ධ වෙලා කෝප් එක මේක පරීක්ෂණය කරන පරීක්ෂණය කරන වෙලාවක ඒ පරීක්ෂණයට විශාල වශයෙන් බාධා කරේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම. ඒක තමයි පැහැදිලි දැන් පැහැදිලිලා දෙන ඒගොල්ලෝ ඒ බාධා කරේ අර්ජුන ලෝසිස් මහත්තයාත් එක්ක ඉදිවිච්ච සම්බන්ධ ගනුදෙනු දෙක කියන. ඊපස්සේ ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස පරිගමන මහත්තයා ඉන්න වෙලාවේ තමයි කෝප් මේ අරුදේ සිද්ධ වුණේ. ඒතකොට දැන් කොමිෂන් එකේ ඉල්ලලා තියෙනවා හිටපු මුදල් ඇමති රවිකරුණානායක මහත්තයා මුදල් ඇමතිතුරු ගන්න වෙලාවේ ලංකාවේ රාජ්‍ය බැංකුවල ප්‍රධානීන් කැඳවලා උපදෙස් දුන්නා කියලා මේ මහ බැංකුව බඳුන් කර ඉල්ලනකොට අඩුම ලංසුවෙන් ඉල්ලන්න. ඒතකොට ඒකෙන් පැහැදිලි ඉන්නේ ඇතුලේ එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අනිත් ඇමතිවරු මේ හැමෝම කණ්ඩායමක් ලෙස මේ බැඳුම් කරේට එක් මට්ටමේ බඳුන් කර හොරගමන දායක වෙලා තියෙනවා. එසා මේ බඳුන් කර හොරගමන දායක වෙච්ච නැති කෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් හොයාගන්න අමාරුයි. අර නොමලගේකින් අපවන වගේ වෙයි එක්සත් ජාතික පක්ෂයෙන් මේකට දායක නැති මිනිහ හොයාගන්නේ. සෑහෙන අමාරුයි. ඉතින් ඒස දැන් ගත්තාම කන්දලා බැලි මේක අලිබබා සහෝදරිය වගේ තමයි. මේ අලිබබා ඉන්නෝ හොරවතලේ ඉන්නෝ කලින් රොටි කවුරුද දැන් අලිබබාට සිද්ධලා තියෙනවා කොමිසමට යන්න. ඉතින් අගමැතිතුමා කොමිසමට කියලා මොකක් කරාද කියලා මොකක් කියලා අපි දන්නේ නැහැ. නමුත් අගමැතිතුමාට කොමිසමට නගින සිද්ධ වීමම අපි දෙනවා ඉතලසාල ඒගොල්ලෝගේ පරාජය අරබුදයක්. ඉතින් දේශ සදාචාරයක් දිනන මුතන තනතුරන එක මට අමාරුයි. කොහොමුණත් එක්සත් ජාතික පක්ෂයටයි නායකයටයි මේ මහා වංචාවෙන් ගැලවෙන්න නම් පුළුවන් කමක් නැහැ. නීති පැත්තෙන් මොකද කරලා දෙන්න. නමුත් දැනට මිනිස්සු ඉස්සරහා මේකදී වුන් මේ දායක වුණා කියන එක පුරා තියෙනවා.
ඒකම දැන් ඕකත් එක්කම මේ කතාව දෙයක් තමයි මන්ත්‍රීවරුන්ගේ දුරකථන සමාජවල සවන් දීම සදාචාරාත්මක නැහැ කියලා කතා වෙනවා කට්ටිය. මේ වාදය මොකදදී මන්ත්‍රී රාජපක්ෂ මහත්තයා අපේ කාලේ නම් ඒ වගේ දෙයක් දුන්නේ නැහැ. මේක ඇත්තටම වැරදි වැඩක් කියන එක. ඒක ගැන ඉස්සෙල්ලාම කියන එතුමාගේ කාලේ තමයි ගෝඨක රාජපක්ෂ මහත්තයලා වෙනම උපකරණ ගෙනියෝ. හමුගම් දෙන්න. ඊට කලින් තිබුණු ලංකාවේ එකක් උපකරණ තරම් ප්‍රබල නැහැ. ඒකවර හමුගම් දෙන්න පුළුවන්කම තිබුණේ මේ දුරකථන කීපයකට විතරයි. දුරකථන විශාල ප්‍රමාණයක හමුගම් දෙන්න විශේෂම ජංගම දුරකථනට හමුගම් දෙන්න ඕන කරන උපකරණ කට්ටල ගෙන්න ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු කාලේ ගෝඨක මහත්තයා මැදිහත්. ඒ කාලේ කාගේ දුරකථන මේ හමුගම් වලට ටැම්පර්. අපි විශ්වාස කරනවා මැතිවතුන්ගේ නෙවෙයි රටක නීති අනුගත ප්‍රජාතන්ත්‍රවාදී රට නීති අනුගතවොත් එහෙම රටක කිසිම පුරවැසියන්ගේ දුරකථන වලට හමුගම් දෙන්න කාටවත් නැහැ කියන්නේ. ඒකද අපේ. ඒකට මැතිවතුරු වෙන් කරන්න ඕනේ නැහැ. මැතිවතුරු වෙන මාර්ගයක් නෙවෙයිනේ. මැතිවතුරුන් තියෙන අයිතියම තමයි දුරකථන පාවිච්චි කිරීමේ රට හැමෝටම තියෙන නිසා රටක පුරවැසියන්ගේ දුරකථන වලට හමුගම් දීම කියන එක කරනවා නම් ඒක වැරදි. දැන් මෙතන තියෙන හමුගම් දීමක් නෙවෙයි. මේ තියෙන්නේ මෙතන බැඳුම් කරේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්න යනවා. පරීක්ෂණයක් පවත්වන්න බැඳුම් කර ගනුදෙනු සිද්ධ වෙච්ච වෙලාවේ අර්ජුන ඇලෝසියස් මහත්තයත් එක්කෙන් දුරකථනයෙන් කතා කරේ කවුද කියලා ක්ලාස් පොලිසිය හොයන්නේ. ඒක දුරකථනට හමුගම් දීමක් නෙවෙයි. දුරකථන ගැනීම දුරකථන කොමාරු වෙච්ච ඒවා තොරතුරු ටික දුරකථන මම ගත්තට පස්සේ ඒකේ තියෙනවා කිසියම් දවස් කීපයක් තුළ අර්ජුන ඇලෝසියස් මහත්තයාගේ දුරකථන අංකයට තව දුරකථන වලින් කොච්චර කතා කරනවද කියලා. කතා කරපු කරුණු නැහැ. කතා කරපු වාර ගන්න තියෙනවා. දැන් මේ රාජ් පොලිසිය ඉදිරිපත් කළේ මේක. එක්කේ දුරකථන වලින් මේ දුරකථනයට يعني ලෝසිස් මහත්තයා දුරකථනයට කී වරක් කතා කරලා තියෙනවා. ඒතකොට තමයි අහුවෙන්නේ අර ගණන් කර ප්‍රශ්න ගැන හොයන්න හිටපු නැත්නම් බෝක්තම පිටු එක්සත් ජාතික පක්ෂයේ පස් දෙනා කතා කරලා තියෙන මේ කාලේ එක් ප්‍රමාණයක්. ඒක තමයි අහුවෙන්නේ මුදල් ඇමතුරේ කරන කාලය තුල මේ මුදල් ඇමතිකම හිටපු කවුද? රවිකරුණාක මහත්තයා කොච්චර ප්‍රමාණයක් කතා කරලා තියෙනවද කියලා. ඒකට සාමාන්‍යයෙන් රවිකරුණාක මහත්තයා 84 පාරක් කතා කරනවා කියලා තමයි දැන් තොරතුරු දෙන්නේ. ඒතකොට රවිකරුණාක මහත්තයා 84 පාරක් කතා කරලා තිනවා. එතුමාගේ බිරිඳ 320 පාරක් කතා කරලා තියෙනවා. එතුමාද වෙන පරීක්ෂණයක් තියන්නේ ඒකට. 320 පාරක්. ඒතකොට ගෙවල් හම්බෙන එක සම්බන්ධයෙන් අපිට පුදුමයක් වෙන දෙයක් නැහැ. ඊට අමතරව දරුවෝ දෙන්නත් කතා කරලා. දුර දෙන්නෙක් ඉන්නවා. දුර දෙන්නත් කතා කරලා තිනවා. එක්කෙනෙක් 18 පාරක් දෙන්න 5 පාරක්. 23 පාරක්. ඒවා දුරකථන වලට හමුගම් දීම් නෙවෙයි, සවන් දීම් නෙවෙයි. මේ දිනේ පරීක්ෂණයක් කරනකොට ඒ පරීක්ෂණයට සම්බන්ධ චූතියෙක් ඉන්නවා. එයත් එක්ක මේ හොරකම කරන්න දායකුනේ කවුද කියලා හොයන්නේ. යාගේ දුරකථන වලට කතා කරේ කවුද කියලා හොයන්නේ. ඒකට අයිතියක් තියෙනවා. මේක පටල ගන්න හොඳ නැහැ. ඊට පස්සේ මම හිතනවා කවුද දන්නා කවුද අසක අපේ පක්ෂයේ වසන්ත සමරසිංහ සහෝදරයා හඬපටේක ඉදිරිපත් කළා මේ දුරකථන සංවාද. ඒක ගත්තමත් නීතිය දැක්මේ ඒක තියෙන්නේ අපේ රටේ ක්‍රමයක්ම තියෙනවා මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවක් කරන වෙලාවකදී මහ බැංකුවේ තියෙන දුරකථන සියල්ලම ස්වභාවිකව නැත්තම් ස්වභාවිකව ඒ දුරකථන වලින් කතා කරන දේවල් පටිගත වෙන්න පටන් ගන්නවා. එහෙම මුදුකාංගයක් දාලා තියෙනවා. ඒක නීතියක්. ඒක දවසක නෙමෙයි කවදා බැඳුම් කරක් නිකුත් කරත් ඒ බැඳුම් කරන වෙලාවේ මහ බැංකුවේ තියෙන දුරකථන සියල්ලම කරන කතා බහ පටිගත වෙනවා. මේ පටිගත වීමක් දාලා තියෙන්නෙම අපිට උත්තරපුණු තුවාල. අන්නේ පටිගත වෙච්ච දේවල් තමයි අර අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒවා අර හොරෙන් යමුකම් දීපුවා නෙවෙයි. ඒ නිසා මෙතන ගත්තාම මේක පටලන්න හොඳ නැහැ. දැන් අපිට මේ සැකයක් තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද මේ පැටලි කරන්න යන්නේ කියලා. දුරකථන වලට රහසේ සවන් දෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වැරදි කාගේ දුරකථන සම්බන්ධවත් ඒක වැරදි. ඒක සදාචාර විරෝධී මිතුරු දෙයක්. හැබැයි වරදක් කරාට පස්සේ වැරද්ද හොයනකොට ඒ වැරද්දේ චූදිතයත් එක්කෙන් කවුද ගනුදෙනු කරේ කියලා හොයාගන්න එක අත්‍යවශ්‍යයි. ඒක අපරාධ සාමාන්‍ය අපරාධයක් තමයි. එතකොට ඒකට ඇමතුරු අහුවෙනකොට කෑ ගන්න ගත්තම හරියන්නේ නැහැ. ඇමතුරු දැන් කියන්නේ මොනවද කතා කරේ කියලා. ඒක වෙනම කාරණයක් නේද? ඒ නිසා මේ දුරකථන වලට රහසෙන් යමුකම් දීමයි පරීක්ෂණයක් කරලා දුරකථන කතා කරේ කවුද කියලා හොයාගන්න එකයි දෙකක් කියලා තමයි විශ්වාස කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. විමල් විරවංශ මහත්මයා ඊයේ කිව්වා ජනතා විමුක්ති පෙරමුණට පොල් ටොක්ක්ක් අයින් ඕනේ කියලා. අනේ එතුම ගැන කතා කරන කාරණා අස්තිකරීමක්. මොකද දවසල එතුම කියන කතා කරනකොට මම හිතන්නේ එතුමගේ සිහි බුද්ධිය සම්බන්ධ මොකක්ද ගැටලුවක් තියෙනවා ඒ පිළිබඳව මොකක් හරි පරීක්ෂණයක් කරලා තුනයි.
එක වෙලාවක මෛත්‍රීපාල මහත්තයාට සිදුවෙන කියලා කතා කරනවා. ඊළඟ දවසේ ගිහලා මෛත්‍රීපාල මහත්තයාව දැනීම වෙනවා. ඊට පස්සේ අගමැතිට වඩා ජනාධිපති හොඳයි කියලා එක වෙලාවක කියනවා. නේද? මම කතාව කියමු කියලා කොරුණුපත් ලංසිකවල වඩා අර බණ්ඩක් හොඳයි කියලා. කොරුණුපත් බණ්ඩක් දැන් කොරුණුපත් බණ්ඩක් හොඳ වෙනවට කරන්නේ එතුමාට. ඒ නිසා එතුමාගේ මොකක්ද හිතන විදිහේ චින්තනයේ සහ කරන ප්‍රකාශ වල යටවත් මම හිතන්නේ එතුමා ප්‍රකාශ කරනවා පිළිබඳව එතුමාගේ පක්ෂ ජාතික සංග්‍රහයක එතුමාම කිව්වා ඒ කිනේව ගත්තත් පිළිගන්න එපා මේ වගකීමක් දුක කතා කරනවා. එතුමා ලියුව පොත ගත්තම එතුමා කිව්වා එතුමා ලියන පොත හරියට ප්‍රේමනානන්ද මහත්තයා ලියන පොත වගේ කියලා. ප්‍රබලන. ඒ නිසා මේ එතුමා ලියන මහත්තයා කියන කරට එන ඕන එකක් කියන අනුක අපහාස කිරීම තමයි ජීවිතේ කොට පද කරගත්තු. ඊටාම අක්කඩි සහ බාල වර්ග දේශපාලනයේ නැත්නම් ඒ වගේ අය කියනවා අපි නම් අතට කරගන්න